ආයිබෝන් පැටවුම් අපිට තියෙන්නේ අද කුලක පාඩම ඉවර කරගන්න. ඉවර කරගන්න බැරිවත් අපි පුළුවන් උපරිමයකට යමු. ඔයා දන්නවා මීට කලින් ඔයා ඉගෙනගෙන තියෙනවා නිශ්චිතව වෙන් කරගන්න පුළුවන් ද්‍රව්‍ය සමූහයකට අපි කියනවා කුලකයක් කියලා. කියන්නේ නිශ්චිත වෙච්ච ලක්ෂණයකින් වෙන් කරගන්න පුළුවන් නම් නිශ්චිත වූ පොදු ලක්ෂණයකින් වෙන් කරගන්න පුළුවන් ද්‍රව්‍ය සමූහයකට අපි කියනවා කුලකයක් කියලා. අපි 6 වසරෙන් තේරීම කියලා පටන් ගත්තා වෙන් කරගන්න පුළුවන් කියලා. 7 දී ওই විදිහට කුලකයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන කුලකයක් ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම 3ක් අපි 7 දීම ඉගෙන ගන්නවා. මොනවද මේ කුලකයක් අංකණය කරන්න පුළුවන් ක්‍රම 3? කුලකයක් අංකණය කරන්න පුළුවන් ක්‍රම 3 තමයි පුතේ. පළවෙනි එක වචනයෙන් විස්තර කරන්න පුළුවන්. ඒව නැත්තම් අපිට පුළුවන් අවයව මේකට කියන අවයව සංගල වරහණක් තුල දැක්වීම නැත්තම් අවයව ලයිස්තුගත කිරීම කියලා. ඊට පස්සේ අපි කතා කරනවා වෙන් රූප කියලා. හොයාගත්ත කෙනාගේ නම වෙන් රූප සටහන්. මෙන්න මේ ආකාරයට අපි මේ කුලක අංකණය කරන ක්‍රම කතා කරා. අපි මෙතනදී කියනවා සමහර ඒවා කුලක කියන්න බෑ කියනවා. මොනවද? දැන් මට කියන්න බෑ මේ පන්තියේ ඉන්න හොඳ ළමයි කවුද කියලා. කුලකයක් විදියට. ඇයි මම කිව්වොත් පන්තියට හැමදාම එන ළමයි හොඳයි කියලා. තව කෙනෙක් කියයි සර් මම හැමදාම එන්න බැරි වුණත් රෙකෝඩින් එක බලලා ඔක්කොම හෝම්වර්ක් ටික කරලා තියෙන්නේ. ඔක්කොම අභ්‍යාස කරලා තියෙන්නේ. නේ? එහෙම කියනවා. තව කෙනෙක් කියනවා මම හැමදාම දහම් පාසල් යනවා ඒකින් හින්දා මම හොඳයි. හොඳ කියන එක පුතේ අපිට මනින්න බෑ. මට මේ පන්තියේ ඉන්න බර ළමයි කියලා මැනගන්න බෑ. හැමෝම බරක් තියෙනවා. හැබැයි මට කුලකයක් විදියට ගන්න පුළුවන් මේ පන්තියේ කිලෝ 50ට වඩා බර වැඩි ළමයි. අපි 8 9 කුලක ගැන කතා කරලා 9 දී ගොඩක් කුලක ගැන කතා කරනවා. අපි ඉතින් දැන් මේ වචනයෙන් විස්තර කිරීම අවයවලයිස්කතු කිරීම වෙන් රූප සරහන් කියන ආකාර තුනක් තියෙනවා. ටියුට් එකේ පාඩ ටියුට් එක හම්බෙලානේ තියෙන්නේ නැති අය ඉන්නවද තාම ටියුට් එක? අලුත් ටියුට් එක නෙමෙයි අලුත් ටියුට් එකට කලින් ටියුට් එක. ඒ කියන්නේ මේකට පස්සේ වට ප්‍රස්ථාර කියලා ටියුට් එකකුත් හම්බෙලා තියෙනවා. මේ ටියුට් එක අපි මේ සතියයි ලබන මාසේ සතියක් දෙකක් යනකොට මේක ඉවරයි. දැන් අපි මාසේ මුලනේ මේ පටන් ගන්නේ මාසේ මැද වෙනවා ටියුට් එක ආරම්භය ගන්නකොට පරක් වෙලා තියෙන පොඩ්ඩක්. හරි. අපි මේ මාසේ ආයතනෙන් තුන ටියුට් එක පටන් ගන්න වෙන්නේ ලබන මාසේ මැදදී. ආයතනෙන් ගත්ත අයට කලින් එකේ කුලක එක තියෙනවා. නැති කෙනෙක් කියනවනම් මට මැසේජ් එකක් දාන්න වෙන්න බෑ ඒක. මට WhatsApp එකේ දාන්න. කලින් කුලක වලින් පටන් ගන්න මේ print කරලා ඔයාලට එවපු එක. ඊට පස්සේ තියෙන්නේ ප්‍රස්ථාර වලින් පටන් ගන්න එක. හරි. දැන් බලා ගන්න නැති අය මට WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්නකෝ. ඔන්න මම කුලකයක් වචනයෙන් විස්තර කිරීම කතා කරනවා මෙන්න මෙහෙම. එකම කුලකය ගැන මම කතා කරගෙන යන්නම් මෙහෙම. වචනයෙන් විස්තර කිරීම මම ගන්නවා ඒ කියන්නේ 10ට අඩු ඉරට්ට සංඛ්‍යා.
ඊට පස්සේ මම යනවා ඊළඟ එකට. මොකද්ද? අවයව ලයිස්තුගත කිරීම. ඒකට ගියාම අපිට තියෙනවා මේකම අවයව ලයිස්තුගත කරනවා නම් a සමානයි 10ට අඩුනේ 2 4 6 8 10ට අඩු ඉරට සංඛ්‍යාවට අවයව ලයිස්තුගත කිරීමක් විදියට ප්‍රකාශ කරනවා. ඊළඟට අපිට පුළුවන් ප්‍රකාශ කරන්න වචනයෙන් විස්තර කිරීම අවයව ලයිස්තුගත කිරීම වෙන් රූපය. හොඳයි වෙන් රූපය. වෙන් රූපය කිව්වම පුතේ අපිට පුළුවන් මෙන්න මේ වගේ වෘත්තාකාර හැඩයක් ඇතුලේ මෙන්න මේ විදියට ප්‍රකාශ කරන්න පුළුවන් මේ වෙන් රූප. මීට අමතරව තවත් ආකාරයක් තියෙනවා. අපි අද ඉගෙන ගන්න මේ ආකාරය කුලකයක ජනන ස්වරූපය කියලා. අපි ඒකට එනවා. මුලින් මේ ටික ඔයාලට ටියුට් එකේ මම print කරලා තියෙනවා. මේ ටික මතක් කරගන්නත් එක්ක අපි තව ගානක් හදාච්ච පොතේ එමු. අද ඉගෙන ගන්න අලුත් ක්‍රමයට. ගන්න අච්චු පොත අපි යමු අභ්‍යාසයට. පළවෙනි අභ්‍යාසය මේ පළවෙනි පොතේ අන්තිම පාඩම. දෙවෙනි පොත හොයාගන්න ලෑස්ති කරගන්න ඔය ඇඳන් යටවල් වල එහෙම ඇති ඔක නේද? ඒකනේ. පිටු අංක 177 නේද? ඔව් 177 පළවෙනි ගානේ. ඔයාට මේක මතක් වෙන්න මේ දෙන්නේ. පළවෙනි ගානේ කොටස් 3 කරන්න පුළුවන් පුතේ ඔයාට දැන්ටම. එයාදර ටියුට් නැති අය මට WhatsApp message එකක් දාන්න ටියුට් කියලා. පටගාල කරමු.
ටියුට් එක නැහැ කියලා කවුරුත් මට එවලා නැහනේ. හරි. ඔන්න දැන් මම ඒක කරලා පෙන්නන්නම්. දහයේ සිට 15 තෙක් කිව්වහම 15 අයිතිද නැද්ද? අයිති 10 සිට 15 තෙක් කිව්වහම 15 අයිතිද නැද්ද ළමයි? අයිති පළවෙනි එක මම දාන්නම් A කියලා. වචනයෙන් විස්තර කිරීමක් මම දානවා වචනයෙන් 10 සිට 15 තෙක් පූර්ණ සංඛ්‍යා. දහයේ සිට 15 තෙක් පූර්ණ සංඛ්‍යා. ඊට පස්සේ මම දානවා අවයව ලයිස්තුගත කිරීමක් 15 තෙක් කිව්වම පැටියෝ 15යි දී තමයි. මම මේක වෙනම වෙන්නන්නම් 10 11 12 13 14 15. වෙන් රූපේ ලේසි. පුතේ ඔයා දන්නවද මෙන්න මේ සීන් එක සිට දක්වා හතර සිට දක්වා සිට තෙක් මෙන්න මේවා දෙනවා අපිට විශේෂයෙන්ම අපිට කුලකවල සම්භාවිතාවේදී මේවා අහුවෙනවා අතර කියනවා සිට දක්වා කියනවා සිට තෙක් කියනවා මේක දන්නේ නැති වුණොත් ගාන දෙනා කිව්වත් වැඩක් නැහැ සැකේට ලියලා වැඩක් අතර කිව්වොත් පුතේ දෙපැත්තේ දෙන්නම අයිති වෙන්නේ නැත සිට දක්වා කිව්වොත් පටන් ගන්න තැන අයිති වෙනවා ඉවර වෙන තැන අග කෙනා අයිති වෙන්නේ නැත අසමානතාවයක් දාන්න හැටි මතක තියාගන්න එකයි මම කිව්වේ සිට දෙක කිව්වොත් දෙපැත්තේම අය අයිති මේ සමානයි මෙහා පැත්තේ කෙනාට සමානයි කියන්නේ එහා පැත්තේ කෙනාට සමානයි අයිති වෙනවා කියන්නේ ඔන්න ඔහම තමයි කුලක අංකනයේදී අපිට ඕන වෙන මෙන්න මේ සංකේත සටහන් කරන්න මේවා තව තැන්වල ඕන වෙනවා අතර සිට දක්වා සිට තෙක් ඔය ටිකක් දාගන්න ඔයාලට ඕන නම් කොතනින් හරි වෙන් රූපේදී ඊතලේ අනිත් පැත්තට හැරෙනවා කියන එක මට පැහැදිලි නෑ ඊතලේ දාන්න වෙන් රූපේ පැත්තට වෙන් රූපේ පැත්තට ඊතලේ දාන්න කලින් යපු PDF එකේ කුලක තිබ්බේ නෑ අපි ඒක ඊයේ දැම්ම group එකට ඊයේ group වලට දැම්ම බලන්න ටියුට් එක ඒකෙත් කුලක විතරයි ලඝු ගණක මම අද රෑ වෙනකොට ඔයාලට දෙන්නම් දාගන්න ඒ ටික
හරි හොඳයි අපි යනවා ඉස්සරහට දැන් හරි ඔය ටික ඉවරයිනේ ගොඩ දැන් බඩව මම කතා කරන්නේ ඊළඟට ඔයා අද අලුතෙන් ඉගෙන ගන්න එක ඒ කියන්නේ කුලකයක ජනන ස්වරූපය කියලා එකක් මොකද්ද කුලකයක ජනන ස්වරූප මේ අද අලුත් වර්ගය මොකක්ද මේ ජනන ස්වරූපය ජනන ස්වරූපය කියන්නේ පුතේ පොෂ් වීමක් වචනයෙන් විස්තර කරලා තියෙන කෙනෙක්ගේ පොෂ් වීමක් ඒ කියන්නේ මෙහෙම ඔයා හිතන්න දැන් ඔයා පන්ති යන්න දැන් අද ලෑස්ති වෙලා එනකොට දැන් මේ පන්ති ඉන්න විදිහ හිතන්නකෝ ඔයා නෙමෙයි අනිත් අය මේ ඔයා නෙමෙයි මං කියන්නේ අනිත් අය අන්තිමේටම නෑවේ ගිය බ්‍රහස්පතින්දා සිකුරාදා ඇඳුම තමයි තාම ඇඳන් ඉන්නේ දත් මැද්දෙත් පෙරේදා උදේ අන්තිමේටම මූණ නම් ඊයේ උදේ හේතුවද කොහෙද අවුලක් නැහැ කැම්මකොන් කරන්නේ නැහැ ඇවිල්ලා ඉන්නවා කොණ්ඩේ නම් ගන්න දෙයක් නැහැ දීර්ලා නැහැ සතියකින් විතර එහෙම සීන් එකකින් මම කියන්නේ ආන්නේ අනිත් අය හැබැයි එයාලට ෆිසිකල් බන්දි තියනවා කිව්වොත් මේ ඔන්න ඉදින් නේද 10:00 ඉඳලා ලෑස්ති වෙනවා මේ නාලා අලුත් අඳුමක් නේද අයන් කරලා පැලි නැති වෙන්න හදාගෙන තියෙන සෙන්ට් එක ඔක්කොම ගහගෙන මේ නැත්තම් මෝටින් එක හරි ස්ප්‍රේ කරගෙන මේ පිළිවෙලට එළියට බහිනවනේ පොෂ් වෙනවනේ පොඩයි නෝඩ යන්නේ ඇවිදින විදියක් වෙනස් කරලානේ අරයමනේ එයාමනේ අවසන් ප්‍රතිඵලයේ වෙනසක් තියනවද නෑනේ පොඩයි ඉංග්‍රීසි වචනයක් එහෙම දාලා මේ KFC පැත්තට ගිහිල්ලා හරි මේ ළමයි පුතේ තියනවා පුතේ එහෙම එකක් දැන් එක දවසක් මේ මගේ පන්තිම ළමයි ඩොමිනෝස් පීස් එකට ගිහිල්ලා මෙයා මේ එනවා කියලා මම දන්නේ අතේ තියෙනවා අර එන්නේ අර කප් එකට දාලා යන පෙප්සි එකක් ඒක තියෙනවා මම කාලා වගේනේ නැස්ස බීම් එකක් ගන්නලු ගියේ අනිත් උන් වෙන්නනේ බුදේ මේ මෙතන මෙහා කඩෙන් ඒ පෙප්සි එකම රුපියල් 80ට ගන්න දීද්දි රුපියල් 150 200ක් දීලා එහා පැත්තට ගිහිල්ලා ඒ පෙප්සි එක අරන් එනවා පොෂ් වෙන්නේ ඇත්ත කතාවක් නේ ඉංග්‍රීසි වල ලියුවක් වගේ පාස් මොඩේ ඉඳන්නේ ඇටි එකමනේ පුතේ දැන් අරක පොෂ් කප් එක වෙනස් පොඩ්ඩක් නේ ඔව් බටේ දාලා හරි ඇහෙනව නේද මාව ඔව් සර් බටේ දාලා පොෂ් මේකත් එහෙමයි මේ වචනයෙන් විස්තර කිරීමයි වෙන රූපේ කොට වෙනස බලන්න ජනන ස්වරූපේ දැන් කලින් ඔයා කිව්වා මේක වචනයෙන් විස්තර කරද්දි දැන් ඔයා හදාගෙන ආපු ගානේ ඔයා කිව්වේ 1ක් 10ක් අතර එවලි කිව්වේ නේද ගාන වල සිට 10 සිට 15 තෙක් 10 සිට 15 තෙක් කියලානේ කිව්වේ දැන් ජනන ස්වරූපේදී පුතේ මේක පොෂ් කරන්න හරිද ධන පූර්ණ සංඛ්‍යා නෙමෙයි නිකිල ඔන්න ඒක ලියන හැටි බලන්න a සමානයි පුතේ පොෂ් කරන්න ඕනේ ඉඳන් මේ ඉංග්‍රීසි ඕඩියේ කැමති සිම්පල් අකුරක් ගන්න ඉංග්‍රීසි ඕඩියේ කැමති සිම්පල් අකුරක් ගන්න මම කැමති x කියලා හිතන්න x දෙතිතක් තියලා
විස්තර කරන්නේ x කියෙන් කියන්නේ මොනවද? මම මේ කලින් ගාන්න මේ උත්තරේ ලියන්නේ 4 වෙනි කොටසේ එකේ. මොනවද? ධන පූර්ණ සංඛ්‍යා. ධන පූර්ණ සංඛ්‍යා. එච්චරයිද? සීමාවක 10 සිට 15 තෙක් ධන පූර්ණ සංඛ්‍යා හා සීමාව ඊළඟට දානවා. 10 ඉඳලා 15 වෙනකන් ඒවා තමයි මේ x ට අයිති. 10 ඉඳලා 15 වෙනකන් ඒවා තමයි මේ x ට අයිති. පැහැදිලිද බඩෝ මේ සීන් එක? මේ ධන පූර්ණ සංඛ්‍යා මේ x දෙතිදක් කියලා මේ x කියන්නේ මොනවද? x යනු මෙහෙම ඕන x යනු ධන පූර්ණ සංඛ්‍යා හා ඔයා මෙහෙම ඉරක් ගහලා උඩින් ලියන්න එපා. මම ඒක ලියලා නැති හින්දා ලිව්වේ. ඔන්න ඔහොමයි ජනන ස්වරූපය යන්නේ. මොකක්ද හැම වෙලේම ඉංග්‍රීසියෝඩියේ ඕනෑම සිම්බල් ලකුණක් අරගෙන එයාගෙන් කියවෙන්නේ මොනවද කියලා කියනවා. x යනු ධන පූර්ණ සංඛ්‍යා අවසානයේට සීමාව දක්වනවා. දැන් අර වචනයෙන් විස්තර කරපු එක නෙමෙයිද මේ? ඒකමයි එමමයි. වෙනස මොකද්ද? ඉංග්‍රීසි අකුර කරගෙන x යනු කියලා කිව්වා. මුලින් කිව්වේ 10 සිට 15 තෙක් පටන් ගන්නදි කිව්වා. මේකේ අගින් කිව්වා. ඔය ඉංග්‍රීසි වල තියෙනවනේ ඔහොම සීන් එක. අපි මුලින් කියන දේවල් එයාලාගෙන් කියලා එහෙම සීන් එකක් තියෙනවනේ. ඈ? එහෙම තියෙනවනේ. එහෙමනේ යන්නේ. අර ඔයා තේ බොන්න කැමතිද? එහෙම ආවනේ. හැබැයි එහෙමනේ අර කියන්නේ මොකද? would you like පටන් ගන්න එහෙමනේ නේ. අගයි මුලේ මාරු වෙන සීන් එකක් තියෙනනේ මම දන්නේ නැහැ එහෙම. පොඩ අහන්න එහෙම සීන් එකක් තියෙනවා දැකලා පොඩ හොයන්න බලන්න. ඒවත් බලනොත් ඉංග්‍රීසිනේ බලන්න. හරි. ඒකක් ඕනනේ බලන්න. ආසුම් නැති උනට කමන්නේ ඉංග්‍රීසි ජාතියට විරුද්ධ උනත් කමන්නේ. හරි. පරම්පරාවේ හිටියේ ඔක්කොම අධිරාජ විරෝධී සටන් කරු උනත් කමන්නේ ඉගෙන ගන්න. මොකද ඒකක් දෙනවනේ. ඒක ලියුවා කියලා බෝනස් එකක් එවන්නේ. ඉගෙන ගන්න. x යනු ධන පූර්ණ සංඛ්‍යා හා ඔන්න සීමාව දැම්මා. දාගන්නකෝ මම තවදුරටත් පැහැදිලි කරන්නම් උදාහරණ වලින්. මේ a කියන්නේ කුලකයේ හැඳින්වීම x y w p මොකක් හරි සිම්පල් ලකුණක් මෙතෙන්ට ගන්න පුළුවන්. ඒක තමයි මේකේ හැටි. මම නෝට් එක කියවන්නම් මේක ලියා ගන්නකො ඊළඟට. මගේ ලයින් එක ක්ලියර් නැද්ද ළමයි? Clear, sir. හොඳයි. සාමාන්‍යයෙන් ක්ලියර් නැති වෙන්න විදිහක් නෑ මං කෝ අපි fiber optics මාරු වෙලා තියෙන්නේ. කට් වෙන්න පුළුවන් සමහරවිට ඊටපුවාම කට් වීමක් වෙනවා මේකේ. සිග්නල් ඩ්‍රොප් එකක් නම් වෙන්නේ නැහැ වෙලත් නැහැ.
හරි. ඔන්න මම දැන් අච්චු පොතේ තියෙනවා මෙන්න මෙහෙම. බලන්න අච්චු පොතේ නෙමෙයි ටියුට් එකේ මම print කරලා තියෙනවා. අච්චු පොතේ තියෙනවා ඒක නැත්තේ නෑ. හැබැයි මෙතන මම පැහැදිලිව දාලා තියෙනවා කුලකයක ජනන ස්වරූපය මෙන්න මෙහෙම. කුලකයක් ජනන ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමේදී සංගල වරහන තුල ඉංග්‍රීසි යෝඩියේ ඕනෑම සිම්පල් අකුරක් යොදා දෙතිතක් තබා දෙතිතෙන් පසු මතක තියාගන්න දෙතිතෙන් පසු ඉංග්‍රීසි අකුරෙන් විස්තර වන්නේ කුමක්ද යන්න සඳහන් කරනවා නේද? සඳහන් කර අවසානයේ සීමාව දක්වනු ලබයි. සීමාව අන්තිමේටම කියනවා. සීමාව අන්තිමේටම කියනවා. හොඳයි. මම දැන් උදාහරණ ටිකක් කරලා වෙන්නනම් ඔයා බලා ගන්න ජනන ස්වරූපයේ සම්බන්ධයෙන්. ඔන්න පළවෙනි එක. A සමානයි 10ට අඩු ඔත්තේ සංඛ්‍යා. දැන් මේකම යනවා ජනන ස්වරූපයෙන්. A සමානයි කැමති ඉංග්‍රීසි අකුරක් ගන්නවා R දෙතිතක් තියලා කියනවා R යනු ඔත්තේ සංඛ්‍යා වර්ගය ගැන කියන්නේ මොන සංඛ්‍යාවද මොනවද කියලා. ඔත්තේ සංඛ්‍යා හා සීමාව දානවා 10ට අඩු R චූටි 10ට අවසාන සීමාව දෙවැනි එක 0.54 වර්ග සංඛ්‍යා බිංදුවක් 54 වර්ග සංඛ්‍යා ඒක ලියන්න පුළුවන් b සමානයි අපි කොහොමද ලියන්නේ මේක මොකක් හරි අකුරක් ගන්න නේ අපි කියමු අපි ගන්නවා කියලා m දෙතිතක් m යනු මොනවද वर्ग संख्या में वर्ग संख्या के अर एक्के वर्गे දෙකේ वर्गे කියන්නේ 1 4 9 එයාලා සමචතුරස්‍ර කියලා කියනවා පූර්ණ වර්ග කියන්නේ මෙයාලටමයි m යනු वर्ग संख्या हा 0.54 කිව්වාම පුතේ m ට දාන්න වෙන්නේ බිංදුව අයිති වෙන්නේ 50 අයිති වෙන්නේ නැහනේ අසමානතාවය මෙහෙමයි එන්නේ අතර කිව්වහම තුන්වෙනි එක 10ට අඩු ඔත්තේ සංඛ්‍යා 10ට අඩු ඔත්තේ සංඛ්‍යා ඒක ලියන්නේ ඒක ලිව්වනේ උඩ. C සමානයි ආයක ලිව්වා නේද 10ට අඩු නිකිල ඔත්තේ නෙවෙයි නිකිල දැන් නේ ඊළඟට නිකිල 10ට අඩු නිකිල පුතේ නිකිල කියන්නේ මොනවටද මම ගන්නවා මොකක් හරි k දෙතිතක් k යනු නිකිල කියන්නේ පුතේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා 1 2 3 4 ඍණ 1 2 3 බිංදුව ඔය ඔක්කොම k යනු 10ට අඩු නිකිල කියලා විතරක් තිබ්බොත් ලියලා ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ හරිද හැබැයි එහෙම කුලකයක් තියෙන්නත් පුළුවන් 10ට අඩු නිකිල කිව්වොත් අපි ලියන්න වෙන්නේ k යනු මොකද්ද නිකිල හා චූටි කාට වඩාද 10ට වඩා
ඔන්න ඔහොමයි. දාගන්නකෝ ඒ තුන. Taman කැමති අකුරක් අරගන්නවා. තේරුමක් නැහැ වගේ තමයි. ඔව් තේරුමක් නැහැ මොනවා කරන්නද ඉතින් නේ. බද බලන්නේ මයික් ඔෆ් කරලා ලියා ගන්න. එතන අන්තිම එකත් බලන්නකො මොකද්ද කියලා දාන්න පුළුවන්ද බලන්න.
හරිද? හොඳයි. ඔන්න දැන් මම ඒක කළා පෙන්නනවා. ගණන ස්වරූපය ඕක ඊට පස්සේ අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙනවා ටිකක් ගණන ස්වරූපේ කොහොමද ලියන්නේ කියලා. සහ ගණන ස්වරූපයෙන් ප්‍රකාශ කරලා තියෙන ඒවා ප්‍රකාශ කරන තව ක්‍රම තියෙනවාද? ඒවා ගැනත් අපි ඊළඟට කතා කරනවා. ඔව් තවත් ක්‍රම තියෙන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම මේක ගන්නම් D කියලා. 1 3 6 10 15. මොනවද මේ සංඛ්‍යා? ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා. මේ ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා. D සමානයි කැමති අකුරක් x ගමු. දෙතිතක් x යනු ත්‍රිකෝණ සංඛ්‍යා හා කීයේ ඉඳලා කීය වෙනකන්ද? 1 ඉඳලා 16ට වඩා අඩු කිව්වත් කමක් නැහැ. හැබැයි මෙහෙම කියන්න පුරුදු වෙන්න. අපිට දෙපැත්තේ දෙක හරියටම පොයින්ට් එකෙන්ම බෙල්ලටම අල්ලලා කියන්න පුළුවන් නම් එහෙම කියන්න පුරුදු වෙන්න. කෙනෙක් 0.16 කිව්වත් වැරදි නෑ. 20ට අඩු කිව්වත් වැරදි නෑ. හැබැයි අපිට කියන්න පුළුවන් නම් මේ වගේ ළඟම තැන් දෙකෙන් අල්ලලා කියන්න පුරුදු වෙන්න එහෙම. හරි හොඳයි. දැන් අපි යනවා අච්චුමත පැත්තට ආපහු. මට ඔයා මෙන්න මේ ටික මුලින්ම ලියන්න වචනයෙන් විස්තර කිරීමක් විදියට විතරක් මට මදි. මේ දෙක මට ඕන මේ ජනන ස්වරූපේනුත් ඕන. මේක නම් ඉතින් වචනයෙන් විස්තර කිරීමක් විදියට විතරක් ඇති. පළවෙනි දෙක මට වචනයෙන් විස්තර කළා මදි. ජනන ස්වරූපයක් ඕන.
ඉවරයිද? වචනෙන් විස්තර කරන්න ඕන ජනන ස්වරූපය ඕන. හරි බලන්න දැන් මම එඩිට් කරලා පෙන්නන්නම්. ඔන්න පළවෙනි එක. හරි. මම වචනෙන් විස්තර කරනවා. මේ 18 එක අභ්‍යාස දෙක.
A සමානයි වචනේ ඉස්සර කරනවා 3 සිට 12 තෙක් 3 ගුණාකාර 3 සිට 12 තෙක් 3 ගුණාකාර ඒක තමයි මේකට හොඳම විදිය මම කියන මොකක්ද අකුරක් දාලා x දෙතිතක් x යනු 3 ගුණාකාර හා 3 ඉඳලා 12 වෙනකම් b දෙක පුතේ මොනවද පුතේ ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා දෙකේ සිට 7 දක්වා 7 තෙක් 7 තෙක් ඒකත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා කියලා කිව්වට ඒත් වැරදි නෑ අපි මේ පුරුදු දෙමුනේ ළඟම පොයින්ට් එකෙන් අල්ලන්න තෙක් ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකෙනුයි ඒ ඉලක්කෙනුයි විතරක් බෙදෙන ඒවා වෙන එකකින් එයාලව බෙදෙන්නේ ප්‍රථමක මට කියන්න පුළුවන් b සමානයි මොකක් හරි අකුරක් u දෙතිතක් u යනු ප්‍රථමක සංඛ්‍යා හා දෙකේ ඉඳලා 7 වෙනකන් තුන්වෙනි එකේ ජනන ස්වරූපයක් තියෙන හින්දාම මට ඒක ආය කියන්න වෙන්නේ නැහැ ජනන ස්වරූපයෙන් මම වචනේ විස්තර කරනවා එයා කියන්නේ 100ත් 10ත් 100ත් අතර c මොනවද එතන තියෙන්නේ පූර්ණ වර්ග 10ත් 100ත් අතර පූර්ණ වර්ග 10ත් 100ත් අතර පූර්ණ වර්ග හරි නේද හොඳයි අපි ආය යනවා තව ගානකට අවුලම් කියන්න තේරු නැත්තම් කියන්න පුතේ ටැපලිලා නම් කියන්න මම ඊළඟට කරන්නේ මෙන්න මේ ටික ඒ ටිකට යන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්නම් ගන්නකෝ යාගේ අච්චුපතේ මෙන්න මෙතන මේ පිටුවංග 177 තියෙන වගුව මම ෂෙයා කරලා පැහැදිලි කරන්නම් හරි මෙන්න මේ වගුව බලා ගන්න මේ වගුවේ මම ඔයාට උගන්වලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමය විතරයි තාම ඒ කියන්නේ ජනන ස්වරූපයේ ප්‍රකාශ කළ හැකි ආකාර කිහිපයක් තියෙනවා මම මේ කියලා දීලා තියෙන්නේ එක ක්‍රමයක් එහෙම නැතුව සංකේත විතරක් පාවිච්චි කරලා කියන්න පුළුවන් හැබැයි ඒකට වඩා වචනයෙන් විස්තර කිරීම කන පිට ගන්න මේ ක්‍රමය ඔයාට ලේසි මෙහෙමත් පුළුවන් මේ ඉසඩ් අකුරෙන් කියන්නේ පුතේ නිකිල කියන එක. ඔයා ඒක මතක තියාගන්න විභාගෙදි මෙහෙම එකක් දීලා අපිට වචනයෙන් විස්තර කරන්න කිව්වොත් අපි දැනන් ඉන්න බෑ මොකක්ද මේ තියෙන්නේ කියලා. මේ කියන්නේ නිකිලවල අවයවයක්. ඔය කියන්නේ 0.10ත් අතර ධන නිකිල.
ධන අකුර දාලා තියෙන z එකෙන් කියන්නේ නිකිල 11 දී කියලා දෙනවා q කියන්නේ කවුද n කියන්නේ කවුද q dash කියන්නේ කවුද r කියන්නේ කවුද ගොඩක් ಜಾති කියනවා 10 දී තියෙන්නේ මේ z මෙතනින් විතරයි හම්බ වෙන්නේ 11 දී මේ ගැන පාඩමක්ම තියෙනවා z වලින් කියවෙන්නේ නිකිල ගැන z ධන කියන්නේ ධන නිකිල හරි z විතරක් නම් නිකම්ම නිකිල ඇත්තනේ ඍණ දෙකේ ඉඳලා ධන 3 වෙනකම් ඒ කියන්නේ ධන නිකිල කියලා විතරක් බෑ මෙතන. ඇයි? ඍණ නිකිලත් ඉන්න හින්දා. එතකොට ඔයා මේ වගේ එකක් වචනයෙන් විස්තර කරන්න නැත්තම් මෙහෙම තියෙන කෙනෙක් මෙහෙම මෙයාව මෙහෙම කියන්න. මෙයාව මෙහෙම කියන්න. අපිට පුළුවන් වෙන්න ඕන. එනේ අනිත් පැත්ත. ඔයාට ජනන ස්වරූපයෙන් ලියන්න කියලා දුන්නාම මේ විදිහට ලියන්න පුළුවන් වුණාම ඇති. මොකද කොයි විදිහටද කියන්නේ නැහනේ. හැබැයි එයා විභාගෙට මේ වර්ග වලින් මොකක් හරි දීලා අපිට කිව්වොත් මේ ක්‍රමයකට පෙන්වන්න කියලා ඒක පුළුවන් වෙන්න නම් මෙන්න මේ ටික දැනන් ඉන්න ඕන. ඒකයි මම කිව්වේ මේ අනේකත්වයේ අවයව ඉසට් කියන්නේ මොකද්ද? නිකිල කියන්න. හොඳයි. ඔන්න ඔය ගැන අදහසක් ගත්තට පස්සේ අපිට පුළුවන් සර් ඔව් කියන්න කියන්නකොල්ල අපි දැන් යනවා අච්චුපතට ආපහු මෙන්න මේ අභ්‍යාසෙන් මට මෙන්න මේ 4 වෙනි ගානේ 3 වෙනි කොටසයි පහේ කොටස් 3මයි කරන්න ඕනේ එතනින් අපි ජනන ස්වරූපේ ඉවර කරනවා සර් ඔව් සර් මේ ඉසෙඩ් එකට එහා පැත්තෙන් ඊ අකුරෙන් මොකද්ද ප්‍රකාශ කරන්නේ? අවයවයක් වේ කුලකවල කියනනේ අවයවයක් කියන්නේ අවයව ඒකට අයිති අය සර් ඔව් සර් මේ අර වග්විස පළවෙනි එකේ තියෙන්නේ ඒ සමානයි 10ට අඩු ධන නිකල කුලකයේ කියලානේ සර්. ඔව් සර් ඒත් අර යහපැති ජනන ස්වරූපේ දීලා තියෙන්නේ 0ත් 10ත් අතර ධන නිකිල කියලානේ. ඔව් ඉතින් දෙකම එකයිනේ පුතේ 10ට අඩු ධන නිකිල කිව්වත් බිඳුවත් 10ත් අතර ධන නිකිල කිව්වත් දෙකම එකයි නේද එකම අවයව ටිකනේ එන්නේ ඔව් සර්.
ඉවරයි කියලා දාන්න. හරි ඔන්න දැන් බලා ගන්න එක. මෙන්න මේව තියෙනවා පළවෙනි එකේ. මම තෑග්ගක් දෙනවා. මට පළවෙනි එකට උත්තරේ දාන්න chat එකට 4 3ට උත්තරේ chat එකට දාන්න. 4 3ට ඉස්සෙල්ලාම දානගෙන වෙන්න ඕන. 4 3. රමිතු උත්තරේ ඉස්සෙල්ලාම දුන්නා. රමිතු තාම වෙන කවුරුත් දීලා නැහැ උත්තරේ. රමිතුගෙන් ආවා. දෙවැනියට උත්තරේ ආවා. රමිතු තමයි ඉස්සෙල්ලාම 10යි 59 SUTP දෙවැනියට උත්තරේ දුන්නා. දැනට රමිතු විතරයි උත්තර දීලා තියෙන්නේ. දාන්න තමන්ගේ උත්තරේ. හරිද බලමු. අනිත් අයගේ නම දාන්නේ 10යි 59 SU. කවි
රමිතුයි කවීනුයි උත්තර දීලා තියෙනවා. නෑ නෑ. නැවත නැවත උත්තර දාන්න එපා. කලින් දාපුවා මම බලලා තියෙන ඒවා වැරදි හින්දායි කියන්නේ නැත්තේ. හොඳයි මං කියන්නම්. මම පැහැදිලි කරන්නම් මේ ඒකේ තියෙනවා මෙහෙම y සමානයි x දෙතිතක් x අවයවයක් z ගේ දෙතිතක් x වර්ගයේ සමානයි 4යිලෝ. උදේ මේ කියන්නේ x අවයවයක් නිකිලවලට අයිති කෙනෙක් නිකිලයක් ඒ වගේම x ගේ වර්ගය 4යි. දැන් මම කියන්න ඕන කවුද x ට අයිති වෙන අය කියලා. පුතේ කාගේ වර්ගයෙන්ද පුතේ 4 එන්නේ? ධන දෙකේ වර්ගයේ විතරයි 4 වෙන්නේ. ඍණ දෙකේ වර්ගයත් 4 වෙනවනේ. වෙන්නේ නැද්ද? ඇයි ඍණ දෙකේ වර්ගයත් ධන 4යි ධන දෙකේ වර්ගයත් ධන 4යි. එහෙනම් මේ x වෙනුවට ඍණ දෙක වෙන්නත් පුළුවන් ධන දෙක වෙන්නත් පුළුවන්නේ. ඒකනේ. රමිතු කොහෙද දැනගත්තේ උත්තරේ? ඈ ඉස්කෝලෙන් කරාද? තාම නෑ. හොඳයි ඈ. එහෙම හිතන්න. නිකම්ම නිකන් නෙමෙයි චුට්ටක් හිතන්න. දැක්ක ගමන් මට එන උත්තරේ හරිම කියලා හිතන්න එපා. හිතන්න. අපි මීට කලින් දන්න හදලා නැති එකක් වෙනස් එකක් නම් චුට්ටක් සැකෙන් බලන්න. එමයි ගණන් දිහත් එමයි පුතේ මනුස්සයෝ දිහත් එමයි. අපි රැවටෙනවා ගොඩක් වෙලාවට. අපි දන්නේ හරිම දේ තෝරගන්න. අපි දකින ඒ කියන්නේ අපි දකින විදිහට අපි තෝරගන්නේ. දැන් මේකට සමහරු 16 කියලා ගත්ත අනිත් පැත්තට. එයා දැක්ක විදිහ. සමහරු 2 විතරයි දැක්කේ. එතකොට එයා හිතනවා ඒක හරි කියලා. මිනිස්සු ගොඩක් ජීවිතේ වරද්ද ගන්න එහෙම. Taman දකින දැක්මට හරි කියලා හිතනවා. ගොඩක් වෙලාවට කෙනෙක් කිව්වත් පිළිගන්න කැමති නැහැ. ජීවිතෙත් එහෙමයි. හරි පරිස්සමයි. හරි. ඊළඟ ටිකේ ජනන ස්වරූපය ඔය එක්කෙනෙකුට ඉස්කෝලෙන් කියලා දීලා හොඳයි. ඊයේත් එහෙමයි ළමයි තුන් දෙනෙක් කිව්වා දෙන්නෙක්ට එයාලා හිතලා හදලා තිබ්බ එක්කෙනෙක්ට ඉස්කෝලෙන් කියලා දීලා තිබ්බා. එකක් 10ත් අතර ඇති ඔත්තේ සංඛ්‍යා ජනන ස්වරූපය x සමානයි එකක් 10ත් අතර ඇති ඔත්තේ සංඛ්‍යා. මම මොකක් හරි අකුරක් ගන්නවා කැමති අකුරක් ඔයා අරන් තියාගන්න. මම මේකේ xම ගන්නම් ඒත් අවුලක් නැහැ. x යනු ඔත්තේ සංඛ්‍යා එකක් 10ත් අතර බිංදු 1 2 3 මොනවද මේ? නිකිල ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා වලට මම කලින් කිව්වා නිකිල බිංදුවේ ඉඳලා 3 වෙනකම්. Z
මේ පහේ ගුණාකාර පහේ ඉඳලා 20 වෙනකම්. අඩුපාඩු දාන්න ජනන ස්වරූපේ ඔතනින් ඉවර වෙනවා තමන්ට අවුල් දැන කියන්න. සර් පළවෙනි එක සංඛ්‍යා මොකක්ද තියෙන්නේ බලන්න. ඔත්තේ සංඛ්‍යා ඇයි මොකක්ද අවුල? අතර කියලා නේද? sorry. අතර කියලා තියෙන්නේ ඒකේ හරියයි. අතර කියලා තියෙන්නේ. මං සිට දක්වා කියලා දාලා තිබ්බේ. හරි. ස්තුතියි. හොඳයි. ප්‍රශ්න නැහැ වෙන අපි යනවා මේක ලියාගත්තානේ. පුතේ අපි ඊට පස්සේ යනවා වෙන් රූප සටහනකින් කොහොමද ප්‍රදේශ පෙන්වන්නේ කියලා කතා කරන්න වගේම කුලක ආශ්‍රිත අනෙකුත් සංකේත ගැන පොඩි මතක් කිරීමක් කරන්නත් යනවා. කුලක ආශ්‍රිතව තියෙන තවත් සංකේත ගැන කතා කරනවා. මේ බලන්න. ටියුට් එකේ තියෙනවා මේව. සර්වත්‍ර කුලකය මේ සංකේතයෙන් කියන්නේ සර්වත්‍රය කුලකයකට අයත් සියලුම අය කුලකයකට අයිති ඔක්කොම අය ගැන අපි මේකෙන් කතා කරනවා. මේකට අපි කියනවා සර්වත්‍ර කුලකය කියලා. මෙයාගෙන් කියන්නේ අවයවයක් වේ කියලා. මොකක්ද දෙන්නේ? මේකෙන් කියනවා අවයවයක් නෙමෙයි අවයවයක් කියන්නේ යාට අයිති කෙනෙක්. දැන් මගේ පන්තියේ ළමයි කියන කුලකේ අවයව ඔයාලා. ඔත්තේ සංඛ්‍යා කියන කුලකේ අවයවයක් තමයි 5 7. ඒකට අයිති වෙන අය අවයව. හැබැයි ඔත්තේ සංඛ්‍යා කියන කුලකේ අවයවයක් නෙමෙයි 8. 8 අවයවයක් වෙන්නේ නැහැ ඔත්තේ සංඛ්‍යා කුලකේ. අවයවයක් නොවේ. උපකුලකය කාට හරි මතකද පුතේ උපකුලකයක් කියන්නේ මොකක්ද කියලා? උපකුලකයක් කියන්නේ මොකක්ද කියලා මතකයිද පුතේ? කුලකයක් ඇතුලේ තියෙන කුලකයක්
9 අපි කිව්වා මෙන්න මෙහෙම. යම් කිසි කුලකයකට අයත් සියලුම අවයව හෝ ඉන් කොටසක් අයත් වන කුලකය එම කුලකයේ උපකුලකයකි. උදාහරණයක් වශයෙන් කිව්වොත් ශ්‍රී ලංකාවේ 10 ශ්‍රේණියේ ළමුන් කියන කුලකයේ උපකුලකයක් තමයි මගේ පන්තියේ 10 ශ්‍රේණියේ ළමුන් කියන එක. ඒ වගේම ශ්‍රී ලංකාවේ 10 ශ්‍රේණියේ ළමුන් කියන එකේ උපකුලකයක් තමයි අද දිනේ පාසල් නොගිය 10 ශ්‍රේණියේ ළමයි. අද දිනේ පාසල් නොගිය 10 ශ්‍රේණියේ ළමයි කිව්වාම ඔක්කොමයි තිය අරකින්න ඔක්කොමයි තිය හැබැයි ඒකත් උපකුලකයක්. මම කියනවා අද දිනේ පාසල් ගිය ළමයි එක අවයවයක්වත් නැහැ. අභිශූන්‍ය කුලකයක් උපකුලකයක් වෙනවා. එක අවයවයක්වත් නැති එකත් එයාගේ උපකුලකයේ අවස්ථාවක් වෙනවා. අපි මේ ගැන දීර්ඝ වශයෙන් 9 ශ්‍රේණියේදී කතා කරා. මම මේක පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නම්. දැන් කවුද උපකුලකය? කට වැහිලා තියෙන්නේ උපකුලකේ පැත්තේ පුතේ. මේ සංකේතය දැම්මාම කට වැහිලා තියෙන්නේ උපකුලකේ පැත්තට. මතක තියාගන්න. හරි. උපකුලකයක් කිව්වම අර කුලකේ ඔක්කොම ඒවා තියෙන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න. උපකුලකයක් කිව්වම අර කුලකේ තියෙන ඔක්කොම තියෙන්නත් පුළුවන්. පොඩක් grade 9 එක බලා ගන්න. හරි. මේ කට වැහිලා තියෙන පැත්ත උපකුලකයක් වෙනවා. තව සංකේත දෙකක් තියෙනවා මේ. මම නම් දාලා තියෙන්නේ පොදු කියලා. මම දාලා තියෙන්නේ සියලු කියලා. හැබැයි මම ඔයාලට මතක තියාගන්න කියන්නේ මෙහෙමයි. පිටු. ඇයි මේ සංකේතයෙන් මතක තියාගන්න ලේසි? සුයලු. මේ සංකේතයෙන් මතක තියාගන්න ලේසි. පිටු කියලා එකක් නෑ පොදු. සියලු කියලා එකක් තියෙන්නේ සුයලු කියලා එකක් නෑ. එහෙනම් මේ සුයලු නෙමේ සියලු කියලා මතක් වෙන්න ඕන. හැබැයි ඔයාලට මේක සංකේතයගේ නම විදිහට හඳුන්වන්නේ මෙයා ඡේදනය. මෙයා මේලය. මාලය වගේ එක මේලය අනිත් එක ඡේදනය. මාලය වගේ එක මේලය අනිත් එක ඡේදනය. මේ සංකේත අපිට වැදගත් වෙනවා දැනන් ඉන්න එක කුලකයක් ගැන ප්‍රකාශ කරද්දී. මේ වගේවත් මතක තියාගන්න ඕන අභිශූන්‍ය කුලකයක් මෙහෙමත් අභිශූන්‍ය කුලකය කියන්න පුළුවන්. ওই විදිහට අභිශූන්‍ය කුලකත් ප්‍රකාශ කරනවා. එතනින් ඕනේව ටික දාගන්න. ඊට පස්සේ අපි යනවා කුලකවල ප්‍රදේශ අඳුරු කරලා දක්වන කතාවට.
හරි. grade 9 paper class එකේ link එක මම දාන්නම් group වලට දාන්න කියන්නම්. grade 9 paper class එකක් යනවා අපේ. අපි සාර්ථක ආරම්භයක් ගත්තා. ඒකට ඔයාලගේ උදව් ඕන. ඔයාලා මතක ඇති ගිය අවුරුද්දේ මේ වෙලාවේ අපි group එකක් යම් කාලයක් free කරා. grade 9 ඔයාලා ඉන්නකොට ටික දවසක් free කරා. grade 9 වලදී එක ආයතනයක පන්තියක් මේ වෙලාවේ තිබ්බ පන්තිය. එතකොට අපේ පන්තියේ ළමයි 30ක් 40ක් වගේ අපේ free එකත් එක්ක සම්බන්ධ වුණා. මේ අවුරුද්දේ අපිට grade 9 පන්තියක් free කරන්න බෑ. මොකද ඒක ආයතන හරහා සියල්ල ක්‍රියාත්මක වෙන ඉඳ ගිය අවුරුද්දේ අර වෙන පදනමකින් පටන් ගත්ත වැඩක් ඉඳ අපි free කරා. ඒකේ හින්දා මම තීරණය කරා පුද්ගලිකව පටන් ගන්නවා කියලා grade 9 ප්‍රශ්න පත්‍ර පන්තියක් නොමිලේ. ආරම්භක දවසට ඔයාලා කාටවත් එන්න මම අවස්ථාවක් දුන්නේ නැත්තේ. මට බලා ගන්න ඕන 9 වසරේ ළමයි කීයක් එයිද කියලා. සමහරව මට දිගින් දිගටම මැසේජ් එවුවත් මම ගත්තේ නැති අයත් හිටියා. මොකද මට එතකොට බලා ගන්න ඕන අවංකවම කී දෙනෙක් අපිට එයිද 9 වසරේ ළමයි කියලා. හරි. ගිය අවුරුද්දේ අපිට ලොකු සැලැස්මක් තිබෙන්නේ නැහැ ළමයි බඳවා ගැනීම සම්බන්ධයෙන්. හැබැයි ඒ කියන්නේ ගිය අවුරුද්දේ අග හරියදී මට අත්දැකීම් ලැබුණා. අලුතෙන් 5 ශ්‍රේණියක් පටන් ගත්තා. ශිෂ්‍යත්ව 6 ශ්‍රේණිය පටන් ගත්තා අලුතෙන් ශිෂ්‍යත්ව ලියපු අයට. එතනදී ළමයි 50 දෙනෙක් මුලින්ම මගේ පන්තියට ඇවිල්ලා ඒත් නොමිලේ පටන් ගත්ත පන්තියක්. ශිෂ්‍යත්ව ලියලා ඉන්න ළමයින්ට. ඒක ළමයි 500ක් දක්වා වර්ධනය වුණා. නොමිලේ පන්තිය. හරි. අපි කැමති ගොඩක් දෙනෙක් ඉන්නකොට නොමිලේ හරි උගන්වලාට ගොඩක් දෙනෙක් ඉන්නකොට අපි කැමති පින හරි වැඩිනේ. පින වැඩිනේ. වැඩිපුර ඉන්නකොට නොමිලේ. ඊට පස්සේ මේ අවුරුද්දේ අපි පටන් ගත්ත 9 ශ්‍රේණිය දැන් අපි 270කින් ආරම්භයක් ගත්තා. 270ක් 60ක් 75 අතර ප්‍රමාණයක් හිටියා. ඉවර වෙනකන් 250ක් වගේ හිටියා. අපි බලාපොරොත්තු වෙනවා මේක යම් ඉදිරියට ගෙනියන්න. ගිය අවුරුද්දේ ඔයාලගේ එක ප්‍රොමෝට් කරා නැති හේතු තිබ්බ එකක් අපිට අත්දැකීම් මදි. දෙවෙනි එක අපේ තාක්ෂණීය මදි. මොකද අපිට 100ක පැකේජ් එකක් තමයි තිබ්බේ ගිය සැරේ. හැබැයි අද වෙනකොට අපිට ළමයි 1000ක් එක සැරේ ලොක් කරගන්න පුළුවන් පැකේජ් එකක් තියෙනවා. ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. යාළුවන්ට කියන්න පුළුවන්. හැබැයි 9 අයට කියලා ඔයාලත් පොඩි සපෝට් එකක් දෙන්න. මම දාන්න හැමෝටම ස්ටේටස් දාන්න කියලා එකක්. හරි. එතකොට ඔයාලට පුළුවන් අලුත් ඔයාලගේ ස්ටේටස් බලන යාළුවන්ට 9 ශ්‍රේණිය 10ත් එන්න කමක් නැහැ. දැන් කමක් නැහැ. දැන් මම දන්නවා කවුන්ට් එක අනුම ගන්න අපිට මේක 1000කට ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා අපි දන්නවා. වරදින්නත් පුළුවන්. උත්සාහයයි වැදගත්. අපි උත්සාහ කරනවා. 10 වසරේත් කැමති නම් එන්න. හැබැයි අවශ්‍යයි විතරක් එන්න. මම ඔයාලට වෙනම ගෲප් එකක් හදලා දෙන්නම්. අපි මේනොට ගෲප් 20ක් 30ක් විතර සේව් කරලා තියෙන්නේ. හැම එකෙම 250ක් නෑ. සමහර 10 15 ගේ ගෲප් පවා ඉන්නවා. ළමයි හදපු ගෲප්. තමන්ගේ යාළුවෝ 10 15 දෙනෙක් දාගෙන හදපු ගෲප් එහෙම තියෙනවා. කොහොමද ගෲප් දැන් 30ක් විතර ආසන වශයෙන් තියෙනවා. හරි. පස්සේ ඒක පිළිවෙලක් කරගන්න නම් ඔයාලටත් අපි අලුත් ගෲප් එකක් දෙන්නම්. ඔයාලත් එන්න 9 පේපර් ක්ලාස් එකට අවශ්‍යතාව තියෙන අය විතරක්. හරි. වෙන් රූප සටහනක ප්‍රදේශ අඳුරු කිරීම ගැනයි ඊළඟට අපේ කතාව. ටෙලිග්‍රෑම් ගෲප් හදන්න පුතේ මට ඉච්චර අවබෝධයක් මම ටෙලිග්‍රෑම් ගැන මම ඉගෙනගෙන නෑ තාම ඇත්තටම. මම ටෙලිග්‍රෑම් ඇප් එක ගත්තා. මට ඒක හරියටම තාම අධ්‍යයනය කරන්න වෙලාවක් ආවේ නැහැ බලන්න. මොකද අපි අර කියන්නේ සෙටින්ග්ස් වලින් ප්‍රයිවසි පැත්ත හරියට හදා ගන්න ඕනේ ප්‍රශ්නයක් නොවෙන්නේ. ඒක ඉන්න ගෲප් එකක් නම් හදලා තිබ්බේ. හදලා බැලුවා තාම මේක බලමු. ඒ පුතේ මේ ඒට අයිති කිව්වහම ඒ කියන්නේ ඒට අයිති කියන්නේ එතකොට පුතේ මේ රවුම ඇතුළ විතරයි. හැබැයි කෙනෙක් මට දුන්නොත් A dash
ඩෑෂ් එකෙන් කියවන්නේ ඒකට අයිති නෑ කියන එක. හරි. ඊට පස්සේ ඔන්න ඒක ඔයා දන්නවා. ඊට පස්සේ වෙන මෙහෙම සීන් එකක් තියෙනවා මේ. මේ තියන්නේ උදේ මේ අකුරු ගැන වෙන විතර මේ කියන්නේ A ට අයිති මේ කියන්නේ B ට අයිති මැද තියෙන්නේ පොදු කියන එක ඔයාලට මතකයි. උදේ A ට අයිති කිව්වොත් මෙයා A මෙයා B නම් A ට අයිති කිව්වොත් මෙන්න මේ ටිකනේ B ට අයිති කිව්වොත් පුතේ මේ ටිකනේ පොදු කියන්නේ පැටියෝ දෙකටම අයිති. පොදු කියන්නේ මේ දෙකටම අයිතිනේ. පොදු කියන්නේ ඔය දෙකටම අයිති. එහෙනම් මෙන්න මේ මැද ටික නේද? දෙකෙන්ම පාට වෙලා තියෙන මැද ටික පොදු කිව්වොත් දෙකටම අයිති වෙලා තියෙන. අපි ඕකට ඡේදනය කියලා කියනවා. දෙකටම අයිති වෙලා තියෙන ටික. මැද ටික. ඊට පස්සේ ඕකෙම තව එකක් ගන්න පුළුවන් මේම. A සියලු B මෙයා A නම් මෙයා B නම් සියලු කිව්වම ඔන්න B ගේ අය ඔන්න A ගේ අය එකකින් හරි පාට වෙලා තියෙනවා නම් පුතේ සියලු කියන එකට අයිති වෙනවා. අරයාගේ මෙයාගේ ඔක්කොමයි කියන්නේ මේ දෙකේම ඉන්න අය. සියලු කිව්වම මේ දෙන්නම පාට වෙන්න ඕන. සියලු කිව්වම මේ දෙන්නම පාට වෙන්න ඕන. තව ආකාර නැද්ද? තව තියෙනවා. මෙහෙම ගත්තොත් මේ තියෙන්නේ A ට අයිති නෑ. B ට අයිති පස්සේ මැද තියෙන එක කියලා හිතන්නේ. A ට අයිති නෑ. A ට අයිති නැත්තම් මම ඒකෙන් එළියේ. මෙයා A නම් මෙයා B නම් A ට අයිති නෑ කියන්නේ පුතේ ඒකෙන් එළියේ. B ගේ ඇතුළේ උනත් වෙනවා. A ට අයිති නෑ. ඔය මම රතු පාටින් පාට කරේ A ට අයිති නෑ. කොළ පාටින් මම පාට කරනවා B ට අයිති. මේ අකුරු ගැන වෙන වෙනම හිතනවා. පුතේ දෙකටම මේ පොදු කියන්නේ දෙකටම අයිති වෙන ටික. කොයි ටිකද දෙකටම අයිති වෙන්නේ? මේ ඉරි වර්ග දෙකෙන්ම කැපිලා තියෙන එක. එහෙනම් දෙකටම අයිති කිව්වොත් මෙයාලා වැඩක් නැහැ, තනීරය වැඩක් නැහැ. විභාග වෙලේට උනත් පැන්සලක් අරගෙන පාට පෑන් වලින් ලකුණු කරොත් මකන්න බෑ. පැන්සලෙන් දෙපැත්තට ඉරි ගාලා ඔයාට ඒක හොයා ගන්න පුළුවන්. A ට අයිති නෑ, B ට අයිති. ටික දවසක් යනකොට ඔයාට ඔළුවෙන් ඕක කරන්න පුළුවන් වෙනවා. ඊළඟට තියෙනවා මෙයා A නම් මෙයා B නම් අපිට කියනවා A ගෙයි B ගෙයි A ට අයිති B ට අයිති සියලුම අය නොවන අය A ගෙයි B ගෙයි ඔක්කොම අය මෙතන නම් ඉන්නේ නොවන අය කියන්නේ කවුද? ඔය රවුම් වලින් එළියේ ඉන්න අයනේ. වෙන අය හොයාගත්තාම
ඒකට අයිති නොවන අය හොයා ගන්න ලේසි. ඩෑෂ් එකෙන් කියන්නේ එහෙම නොවන ඒගේ බීගේ ඔක්කොම මේ ඉන්නවා යා. ඩෑෂ් කියන්නේ ඒකට අයිති නොවන මේක. ඔය ටික මම ටියුට් එකේ print කරලා තියෙනවා. අපැහැදිලි තැනක් තියෙනම් කියන්න. පුතේ අපි හදන ටෙලිග්‍රෑම් ගෲප් එකට ඕන කෙනෙක්ට ඇඩ් වෙන්න පුළුවන්ද? අපි ඇඩ් කරේ නැතත් ඇඩ් වෙන එක නතර කරන්න බැරිද අපිට? දන්නේ නැහැ පොඩ්ඩක් බලන්න ඕන. ඇත්තටම මම ටෙලිග්‍රෑම් ගැන දන්නේ. ඒ කියන්නේ WhatsApp වගේමද? මට කියන්නේ මෙතන ඉන්න අයගෙන් ටෙලිග්‍රෑම් නැති අය ඉන්නවද? ටෙලිග්‍රෑම් නැති ළමයි කවුද ඉන්නේ? හරි හොඳයි. යම් ප්‍රමාණයක් ඉන්නවනේ. කීප දෙනයි නැහැ කියලා දාලා තියෙන්නේ. මම දන්නේ නැහැ පොඩ්ඩක් මම බලන්නම් ටෙලිග්‍රෑම් ගැන ඉගෙන ගන්නම්. බලන්න ඕනේ ඔයාලා ඉතින් මට වඩා දැන් දේවල් දන්නවනේ ඉතින්. කොච්චර හොඳද බලන්න. ඔයාලා දන්නවද අපි YouTube එකක් පටන් ගත්තත් අපි මුකුත් දන්නේ නැතුව පටන් ගත්තේ මතකද ඉස්සර? අපි YouTube නාලිකාව පටන් ගන්න වෙලේ පුතේ මම YouTube කියන්නේ මොකක්දවත් දන්නේ නැහැ. වීඩියෝ එකක් දාන්නේ කොහොමදවත් දන්නේ නැහැ. ඒ ඔක්කොම තනියම ඉගෙනගෙන වීඩියෝ කරන හැටි කැමරාවක් ඊට කලින් වීඩියෝ කැමරාවක් අල්ලලා නැහැ වීඩියෝ කරලා නැහැ. හැබැයි ඉගෙන ගත්තට පස්සේ බැරි දෙයක්වත් නැහැ. මේ බලන්න අද වෙනකොට මගේ channel එකේ තත්ත්වය. මේ අද වෙනකොට මගේ channel එකේ තත්ත්වය. හයදාස් 614ක් ඉන්නවා. subscription ලා පෙන්න. හරිද? ඒ අපි ඉගෙන ගන්න ඕන. මේ අපේ තියෙන්නේ මේ රියල් ටයිම් ප්ලේ කියලා එකක් යනවා. ඒ කියන්නේ මේ වෙනකොට ලයිව් එක හැම ගත වූ පැය 48ට 1590 දෙනෙක් වීඩියෝ එක බලලා තියෙනවා. හරි. එහෙම දැන් අපි මේ දන්නේ නැතුව පටන් ගත්තා. හරි. එහෙම තියෙනවා සමහර වීඩියෝස් අපි හිතුවට වඩා ලොකු ප්‍රමාණයක් ළමයි මේ වෙනකොට ළමයි ගාවට ගිහිල්ලා ළමයි බලලා තියෙනවා මේ වීඩියෝ එක තමයි මගේ දැනට වැඩිම බලලා තියෙන වීඩියෝ එක grade 7 ඒවා මේ 9 ඒවත් බලලා තියෙනවා 20000 19000 ඇත්තටම මම දන්නේ නැතුව පටන් ගත්ත දෙයක් අද එනකොට හොඳයි මේ පරණ අර ගිය සැරේ කොරෝනා කාලේ දාපු වීඩියෝ ටික අලුත් ඒවා දාන්න බෑනේ හරි අපි ඉගෙන ගමු. ඔයාලත් ඉගෙන ගන්න බලන්න මේ ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම. දැන් ඒ වෙලේ ගොඩාක් අය පටන් ගත්තේ නෑ. මම දන්න ගොඩක් ගුරුවරුන්ට මම කිව්වා පටන් ගන්න. කවුරුත් කරේ නෑ. ඒ හැටි පළවෙනි වැඩක් පටන් ගන්න ඔක්කොම අමාරුයි. ඔව් හොඳයි. අපි යනවා අභ්‍යාසෙට. අභ්‍යාසයෙන් බලන්න පුතේ ඔයාට පුළුවන්ද කියලා මෙන්න මේ වගේ අඳුරු කරලා පෙන්නන්න. මෙන්න මේ කියන ඒවා මේ කියන කතාවලට ඔයා රූපයක් ඇඳලා අඳුරු කරන්න try එකක් දෙන්න. අපි යනවා 18යි 2 අභ්‍යාසෙට පිටුවංග 181. zoom එකත් එහෙමයි. මම හරි මුලින් හරි අකමැති වුණා. දන්නේ නැති හින්දා පාවිච්චි කරන්න.
හැබැයි අද වෙනකොට අපි ළමයි 1000ක් යන්න පුළුවන් පැකේජ් පවා මිලදී අරන් තියනවා යාළගේ. තාක්ෂණෙත් එක්ක අලුත් වෙන්නේ හැමදාම. ඒක වටිනවා. මේ හතර ඉක්මන් කරමු. ඉවරයි කියලා දාන්න.
හොඳයි බඩව මං කල්ලා පෙන්නන්නම් ඒක හරි ඔන්න බලා ගන්න එක පළවෙනි එකේ කියන්නේ A ට අයිති නෑ B ට අයිති නෑ කියන කතා දෙකටම පොදු මෙන්න A ඉන්නවා මෙන්න B ඉන්නවා මම මුලින්ම පාඩ කරනවා A ට අයිති නැති අය A ට අයිති නෑ කිව්වහම මේකෙන් එළියේ B ට අයිති නෑ කිව්වහම B කෙන් එළියේ පොදු කිව්වහම පුතේ වර්ග දෙකෙන්ම පාට වෙන අය පොදු කිව්වොත් මේ සංකේතයන් තියෙන වර්ග දෙකම එච්චරයි එහෙනම් මේ රවුන්ඩ් එකෙන් එළියේ ඊළඟට A ට අයිති නෑ B ට අයිති නෑ ඔය කතාවම අනිත් පැත්ත දාලා තියෙන එක තියෙන්නේ සියලු කියන එක එතකොට ඔයාලට මතකයි දැන් අරගේ සියලු නම් එක ඉරකින් හරි පාඩ වෙලා තිබ්බ ටිකනේ A ට අයිති නෑ කිව්වහම මෙයා A නම් A ට අයිති නෑ කිව්වහම A ගෙන් එළිය B ට අයිති නෑ කිව්වහම B ගෙන් එළිය A ට අයිති නෑ කිව්වහම A ගෙන් එළිය B ට අයිති නෑ මේ සියලු කිව්වහම එක ඉරකින් හරි පාඩ වෙච්ච අය එහෙනම් මේ මැද කැලේ ඉතුරු ටික ඔව් ඊට පස්සේ තුන්වෙනි එක A පොදු B A ටත් අයිති B ටත් අයිති කියන පොදු ඔයාලා හැමෝම දන්නවා පොදු කිව්වහම මැද ටිකනේ අපි කලිනුත් කරානේ ඒක පොදු කියන්නේ මැද ටික ඩෑෂ් කියන්නේ එහෙම නොවන ටික පොදු ටික නොවන ටික කියන්නේ මැද ටික ඇරෙන්න ඉතුරු ටික ඊළඟට A සියලු B dash A B සියලු A ගේ B ගේ ඔක්කොමයි අපි කො A ගේ B ගේ ඔක්කොමයි කියනවා නම් මේ ටික A ගේ dash කියන්නේ එකෙන් එළිය එළිය පැහැදිලිද එතකොට ඔයාලට පේනවා නිකන් සමානකමක් මේ දෙන්නගෙන් කියවෙන්නේ එකම දේ ගැන මේ දෙන්නගෙන් කියවෙන්නේත් එකම ඒ කියන්නේ පුතේ මේකෙන් එකම දේ සමහර වෙලාවට තියෙනවා කුලකවල අංකණය වෙනස් වුණත් එකම සටහන ගැන කතා කරන ඒවා දැනන් ඉන්න මේ මෙහෙම කිව්වහම පාට වෙන්නේත් මේ රවුන්ඩ් එකෙන් එළිය මෙහෙම කිව්වම පාට වෙන්නේ රවුන්ඩ් එකෙන් එළියන්නේ එහෙම අවස්ථා කුලකවල තියෙනවා ඒ කියන්නේ එකම දේ වුණත් අංකණයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ආකාර තියෙන්න පුළුවන් විවිධ විභාගෙදී වාට මේකට ගැලපෙන කෙනා කවුද කියලා ඉරි ගන්න කියලා මෙයයි තව කෙනෙකුයි දුන්නොත් දෙකට මිරි ගන්න වෙනවනේ දෙකම මේකට ගැලපෙනවා එච්චරනම් අමාරුයි දාන්න නැති වෙයි හැබැයි මේවා තේරුම් ගන්න උත්සාහ කරන්න
අපි ගොඩාක් දුරට මේවා ගැන කතා කරන්න යන්නේ අපි grade 9 වල මේවා කතා කරා. grade 9 වල මේවා සෑහෙන්න කතා කරා අපි. ආඩ මතක ඇති. හරි. නැත්තම් ආයේ 9 එකට ඇවිල්ලා බලා ගන්නත් පුළුවන්. මම තව දෙකක් කියලා දෙන්නම්. උපකුලක තියෙනකොට මෙයා A නම් මෙයා B නම් මේ A නම් මේ B නම් A පොදු B දෙන්නට මෛත්‍රී වෙන්නේ පුතේ මැද A සියලු B කිව්වත් ඔක්කොම ඕන ඉතින් Aට අයිති අයිති ගහලා Aට අයිති කියන්නේ මෙන්න මෙයාලා නේ කියලා මම Aට අයිති අය ගහනවා කොළ පාටින් Bට අයිති අය රතු පාටින් පොදු කියන්නේ දෙකෙන්ම කැපෙන Aට අයිති අය මං ගහනවා රතු පාටින් Bට අයිති අය මං ගහනවා කොළ පාටින් දෙකෙන්ම මේ එකකින් හරි සියලුනේ කියලා තියෙන එකකින් හරි කියන එක එක ඉරක් හරි තියෙනවා කියන එක හොඳයි අපි ලබන සතියේ සෙකන්ඩ් පේ දැන් ඔය කතා කරේ ෆස්ට් පේපර් එක ෆස්ට් එකේ B පාර්ට් එකේ පොඩි කොටස් ගැන ආවොත් අපි ලකුණු වැඩි ප්‍රමාණයක් ලැබෙන කතාව යන්නේ සෙකන්ඩ් පේපර් එකේනේ අපි ලබන සතියේ කතා කරමු මේ මූලික දැනුම මට ඕනේ ඒ වෙනුවෙන් කතා කරන්න මේ මූලික දැනුම මට ඕන වෙනවා ඒ වෙනුවෙන් කතා කරන්න හොඳයි අපි ලබන සතියේ එතනින් එහාට කතා කරමු පරිස්සමට ගිහින් එන්න ආයිබෝවන් I will answer.